සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම සමීර බණ්ඩාර කපුකොටුව. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. මොරටු වෙඩි තැබීමට පැමිණි මෝටර රථය පිළියන්දලදී සොයාගෙන රියදුරුත් අත්අඩංගු වේ. දිනය තීරණයට මැතිවරණ කොමිසම අදත් රැස් වෙයි. සහකාර කොමසාරිස්වරුත් කොළඹට. ප්‍රහාරයට පෙර දින ශැංග්‍රීලා බෝම්බකරු පටිගත කළ හඬපට දෙකක් එළියට. කොරෝනා නිසා දේශීය ආර්ථික පුනරුදයකට අවස්ථාවක් මහ බැංකුව අධිපති කියයි. ක්‍රිකට් වසන්තය ආරම්භමින් කොදෙව්වන් එංගලන්තයට. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර රථය සමග එහි රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසය මගින් ඊයේ රාත්‍රියේ පිළියන්දල ප්‍රදේශයේදී. දවසේ පුවත. පිළියන්දල කොස්පැලන්වත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ 11:45 පමණ. අත්අඩංගුවටගත් සැකකරු 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්. වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් මෝටර රථය කුලී පදනම මත ලබාගෙන ඇති බවට සහ අදාළ සැකකරු පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව සිට ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා. මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබූ සැකකරු පැමිණ තිබුණේ ඊයේ රාත්‍රියේ සොයාගන්නු මෙම මෝටර රථයෙන්. අත්අඩංගුවටගත් සැකකරු එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයායි. පසුගිය 29 වනදා රාත්‍රියේ මොරටුව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සඳහා ස්වයංක්‍රීය ගිනිඅවි යොදාගෙන තිබුණා. සිද්ධිය වන අවස්ථාවේ ආපන ශාලාවේ ආරක්ෂාවට ගිනිඅවි සහිතව පොලිස් නිලධාරීන් රඳවා සිටියද ඔවුන් වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අදාළ පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනමට ලක් කෙරුණා. මේ අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් වන ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩා ජනිත් පසුගියදා පානදුර එළවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ අදාළ ව්‍යාපාරික ස්ථානයට පහර දී අලාභාන සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බව මූලික විමර්ශනවලදී අනාවරණ වීම හේතුවෙන්. එමෙන්ම අත්අඩංගුවටගත් සැකකරු දෙහිවල ගල්කිස්ස මහනගර සභා මන්ත්‍රී රංජන් සිල්වා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකුද වන අතර ඔහු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප මත මුදාහැර සිටි බවද පොලිසිය පවසනවා. මේ අතර මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන පතිරණගේ සම්පත් තෙන්නකෝන් හෙවත් ගුණා කෝවිලේ රාජා පසුගිය 6 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ක්‍රිකට් ක්‍රීඩක දරංජය ද සිල්වාගේ පියාවන රංජන් සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකුද වන බවයි. දවසේ පුවත. අත්අඩංගුවටගත් පෙරටුකාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර ගුණරත්නම් ඇතුළු 53 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණ නියෝග නොතකමින් ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ ඇමරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහායි. පොලිසිය ඇමරිකානු තානාපති කාර්යාලය අසල විරෝධතාවයන් සිදු කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඊයේ කටයුතු කර තිබුණේ මේ වන විට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් එල්ලවන බව පවසමින්. කෙසේ වෙතත් වාර නියෝගය නොතකා උද්ඝෝෂණය නිරත වූවන් සිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගැනීමත් සමග උද්ගත වූයේ ගැටුම්කාරී තත්ත්වයක්. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. මේ අතර එම පක්ෂය සංවිධානය කර තිබූ තවත් උද්ඝෝෂණයක් ඊයේ ලිප්‍රන් වටරාමේදීද පැවැත්වුණේ එම පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. එම උද්ඝෝෂණයටද පොලිසියෙන් අවසර හිමි වුණේ නැහැ. එහිදී පොලිසිය කුමාර ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමත් සමග උද්ඝෝෂකින් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
අත්අඩංගුවට පත් සැකකරුවන් 53 දෙනා ඊයේ රාත්‍රියේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී සියලු සැකකරුවන් අපමත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. සැකකරුවන් 53 දෙනෙක් ගරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. එහිදී සැකකරුවන් වලින් අපගේ සැලකිලිම සැලකරා. ඒ සම්බන්ධයෙන් සෑමයකට පත්වෙච්ච ගරු මහේස්ත්‍රාත්තුමන් විසින් එකී සැකකරුවන් සඳහා රක්ෂක ශරීරය සහ පුද්ගලික ශරීරය අප දෙකක් බැගින් අප ලබා දීමක් සිද්ධ කරා. මෙම මාසේ 11 වෙනි දිනද මෙම නඩුව නැවත කැඳවීමට නියමිතයි. ශැංග්‍රීලා හෝටලේ බෝම්බයක් පුපුරවාගත් ඉබ්‍රහීම් ඉල්හාම් නැමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබා දීම සඳහා හඬපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණ වුණා. එමෙන්ම ඉබ්‍රහීම් ඉල්හාම්ගේ බිරිඳ වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද කොමිසමේදී වැඩිදුරටත් අනාවරණ වුණා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේ ප්‍රහාරයේ එල්ලවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ දුනේෂ් මලිත අයගමගේ මහතායි. පාස්කිරුදා දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේදී බෝම්බයක් පුපුරවාගත් ෆාතිමා ජෙෆ්රිට අයත් බැංකු ගිණුමකට 2014 9 වන දින ඇමරිකානු ඩොලර් 5435ක මුදලක් තැන්පතු ලෙස තිබූ බවත් කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු අදාළ ගිණුම පරීක්ෂා කිරීමේදී එහි ශේෂය ඇමරිකානු ඩොලර් 293.64ක් දක්වා අඩු වී ඇති බවත් සාක්ෂිකරු සඳහන් කළා. සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ගිණුමෙන් ඉවත් වූ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි. ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉබ්‍රහීම් ඉල්හාම් දෙමටගොඩ නිවසට පැමිණ හඬපට දෙකක් පටිගත කර ඇති බවද ඔහු කොමිසම හමුවේ අනාවරණ කළා. ඉන් එකක් එදින රාත්‍රී 11:48ත් අනෙක් හඬපටය 21 වනදා මධ්‍යම රාත්‍රී 12:03ටත් පටිගත කර තිබෙනවා. දමිළ භාෂාවෙන් සිදු කර තිබූ පටිගත කිරීමේ සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළා. උපුටා ගැනීම මගේ අම්මාටයි තාත්තාටයි සහෝදර සහෝදරයන්ටයි ලබා දෙන පණිවිඩයයි. මම කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. එයා පියාගේ ආගම ඇදහිීමේ ක්‍රියාවලින් සමග අන්‍යාගමිකින් සමග සම්බන්ධතා පැවැත්වීම. හාමුදුරුවන්ට ආධාර ලබා දීමේ කටයුතු වලින් මිදෙන්න බැරිව ගියාට ඒවා සිර කුෆුර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉදී. දෙවියන් පිළිගන්නට ඕනේ මේ සීදි විනාශා ගැනීමක් නෙවෙයි. තමා විසින් කරන දානයක් කියලා. නිකම් මැරෙනවා නම් මගේ ගෙදරදීම බෙල්ල කපා ගන්න පුළුවන්. නැත්නම් කොහේ හරි ගිහින් පණින්න පුළුවන්. මම මෙහෙම අන්‍යාගමිකයන්ව මරාගෙන බැරෙන්නේ දෙවියන් ගාවට යන්න ඕන නිසායි. සරියා මේ රටට එන්න ඕන. දෙවියෝ කුරානයේ කියන්නේ ප්‍රශ්න ඔක්කොම සම්පූර්ණයෙන් ඉවත් වී ආගම සම්පූර්ණයෙන් පිළිපදිනකන් යුද්ධ කරන්න කියලා. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලුන් සමග කොයි විදිහටද කටයුතු කරන්න ඕන. ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැනගන්න ඕන. ඊළඟ එක මමයි ඉන්ෂාෆුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. මේවා ඔක්කොම දෙවියන්ගේ නියමයන්. ඒ නිසා අනිවාර්යෙන් දරාගෙන පවුලේ අයට උදව් කරන්න. ස්තුතියි. උපුටා ගැනීම අවසන්. එම හඬපට ෆාතිමා ජෙෆ්රි විසින් බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් පසු පෙන් ඩ්‍රයිව් එකක දමා ඉබ්‍රහීම් ඉල්හාම්ගේ සහෝදරය වන ඉබදා ඉබ්‍රහීම්ට ලබා දී සිය දෙමාපියන් හමුවේ ඒවා වාදනය කරන ලෙස දන්වා ඇති අතර එම හඬපට ඉබදා ඉබ්‍රහීම් විසින් ඉබ්‍රහීම් පවුලේ බාල සහෝදරයා වන මොහමඩ් ස්මයිල් වෙත ලබා දී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව එම හඬපට දෙමටගොඩ නිවසේ පිරිස පාස්කු ඉරුදින පෙරවරුවේ ශ්‍රවණය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් එම නිවස පරීක්ෂා කිරීම සඳහා පැමිණ ඇති අතර ෆාතිමා ජෙෆ්රි කුරානයේ කියවමින් සිට ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. එම අවස්ථාවේදී ඇය විසින් බෝම්බය පුපුරවාගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අනදින නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත් කර තිබෙනවා. මිට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු 5 දෙනෙකුද සේවයේ අවශ්‍යතාව මත ස්ථානමාරු වීම සහ පත්කිරීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ජී.එල්. ගුණතිලක මහතා ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අනදින නිලධාරී ලෙස පත් කෙරුණු වරුණ ජයසුන්දර මහතා මීට පෙර බස්නාහිර පළාත් උතුරු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයායි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර්. නාගාමුල්ල මහතා කොළඹ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවට අමතරව බස්නාහිර පළාත් උතුරු දිසාවේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.කේ.ඩී. විජයශ්‍රී මහතා පුහුණු හා සේවාස්ථ දිසාවට මාරු කර තිබෙනවා.
ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කෙරුණු ඩී.කේ.පී. කරුණානායක මහතා බඳවා ගැනීම හා සේවාස්ථ පුහුණුව දිසාව බාරවද මීට පෙර කටයුතු කළා. බඳවා ගැනීම හා විභාග දිසාව සඳහා පත් කර ඇත්තේ මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සම්බන්ධතා දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එම්.එන්. සිසිර කුමාර මහතායි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව වහම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා ප්‍රකාශ කළා. ඉදිරි මහමැතිවරණයේ පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද යලි රැස්වීමට නියමිතයි. මේ අතර අමාත්‍ය ඩලස් සලහපෙරුම මහතා සඳහන් කළේ මැතිවරණ දිනය දිගින් දිගටම කල් ගියහොත් ලබන 20 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු දිනයක් නියම කිරීමේ ව්‍යවස්ථාපිත බලයක් ජනාධිපතිවරයාට හිමි වනු ඇති බවයි. එළඹෙන මහමැතිවරණයේ ජූනි 20 වෙනිදා පැවැත්වීමට දින නියම කිරීම සහ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දෙවැනිදා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමත් සමග මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ අංශයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද මෙතෙක් මැතිවරණයේ පවත්වන දිනය තීරණය කර නැහැ. පසුගිය සඳුදා කොමිෂන් සභාවේ සමාජිකයන් අවසන් වරට රැස්වූ අවස්ථාවේදී එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මෙම සතිය තුළදී මහමැතිවරණයේ පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බවයි. මැතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් වෙන්නේ කවදද? ජූනි මාසේ 10 වෙනිදා හෝ 11 වෙනිදා හෝ 12 වෙනිදා දවස් තුනෙන් එකක. මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවට අමතරව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි. මේ අතර මැතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයන්ගේ මනාපංක ඇතුළත් ගැසට් නිවේදනයේද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. කෙසේ වෙතත් ඉදිරි මහමැතිවරණ දිනය සම්බන්ධයෙන් අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. මැතිවරණ දිනය නියම වෙලා තියෙන ජූනි 20 වෙනිදා. 20 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වෙනකට මැතිවරණ දිනයක් නියම වෙලා නැත්නම් අපි හිතනවා ජනාධිපතිතුමාට ව්‍යවස්ථාපිත බලයක් ඒවි මැතිවරණ දිනය සහ අභිනවයෙන් පාර්ලිමේන්තුව රැස් වෙන දිනය පිළිබඳව නිවේදනයක් කරන්න. අපි බලන් ඉමු. මේ අතර ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් තවත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. පූල් මහත්මයා තමන්ගේ රාජකාරී කරද්දී අනවශ්‍ය තරමට කතා නොකර හිටියනම් හොඳයි. දේශප්‍රිය මහත්මයාත් ඕනට වඩා වැඩියෙන් කතා කරනවා කියලා මතයක් සමාජයේ තියෙනවා. හැබැයි එක දෙයක් කියන්න. පූල් මහත්මයා කිව්වේ ජනතාව රවටන අයට ඡන්ද දෙන්න එපයි. පූල් කියූපේගේ ප්‍රශ්නේ නෙමෙයි මේ තියෙන්නේ. මැතිවරණයේ පරක්කු වීමෙන් ආණ්ඩුවට පාඩුවක් වෙනවා කියලා මැතිවරණ කොමිසම සමාජිකයන්ට අපහසු පහස කරන එක රටට ආදරය කරන මිනිස්සු කරන දෙයක් නෙමෙයි. දේවල් භාෂාව තේරෙනයි කියන්නේ පූල් මහත්තයා ශ්‍රී ලංකා පූජාන පෙරමුණට ඡන්දය දෙන්න එපයි කියලා. කොරෝනා රෝගයේ අවසන් වෙන්නත් විපක්ෂයේ ගොඩනැගෙනකන් හිටියොත් මේ මැතිවරණය තියන්න හම්බෙන්නේ මේ රටේ. විපක්ෂ බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව කඩා වැටලා ඒගොල්ලෝ වැඩි දියුණු වෙනකන් මේ ඡන්දේ නොතියා ඉන්න. එහෙම කරන්න බෑ. මැතිවරණ කොමිසමට තමයි පළවෙනි වශයෙන් තීරණයක් ගන්න පුළුවන් උනේ ඡන්දේ කල් දානවායි කියන ප්‍රකාශ කරන්නේ. ඒ තීරණය ගත්ත තැන ඉඳන් මැතිවරණ කොමිසමේ තුන් දෙනාත් එක්ක ආණ්ඩුව හොඳ නැහැ. හිත නරකයි. සමහර අය දිනා ගන්න බලනවා, සමහර අයට උදව් කරන්න බලනවා, එක එක විදිහේ බලනවා. ඒ දිනා ගන්න බැරිව තියෙන එක ප්‍රධාන කෙනෙක් තමයි හුල් මහත්තයා. හුල් මහත්තයාට වගකීමක් තියෙනවා ස්වාධීන කොමිසමක ඉන්න නියෝජිතයෙක් විදියට කතා කළ යුතු දේ නොකළ යුතු දේ යම් පමණකට සීමා කරගන්න. හුල් මැතිතුමා වගේ ඒගොල්ලොත් මේ කොමිසම් සභාවේ ඉන්නකොට කොමිසමේ හොඳ නම නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි කොමිසමේ සභාපතිතුමාට කියනවා ඒ ගැන තීන්දුවක් ගන්න ඕනේ. මැතිවරණයේ තියෙන දිනේ දවසෙන් දවස පස්සට දානවා. ඒ පස්සට දාන ගමන් කියනවා මට දින 70ක්වත් ඕනි කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඉතා ඉක්මනින් මේ මැතිවරණය පවත්වන්න. COVID-19 ආසාදිතව සිටි තවත් නාවික හමුදා සමාජිකයන් 45 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගිය බව නාවික හමුදාව නිවේදනය කළා. මේ අතර COVID-19 ආසාදිතව සිට මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඊයේ 16 සීමාව ඉක්මවා ගියා. COVID-19 ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව මේ වන විට ආසාදිතයන් 791ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1057ක්. ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර්හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙක්. අනෙක් ආසාදිතයා නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සමාජිකයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයන් 45 දෙනෙකු පූර්ණ සුවය ලබා පිට යාමත් සමග වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුල් වකවානුවේ දිගටම අපේ තිබුණු හොඳ ලක්ෂණයක් තමයි ප්‍රතිකාරගෙන පිටව යන සංඛ්‍යාව වැඩි සක්‍රියව සිටින රෝගීන් සංඛ්‍යාවට වඩා අපගේ PCR පරීක්ෂණ පැවැත්වීම දිගටම ඉහළාගියක ගන්නවා. ඊයේ දිනේත් 1579ක් PCR පරීක්ෂණ වලට ලක් කරලා තියෙනවා. ඒ වගේම නාවික හමුදාවේ වැලිසර 1300 ගණනක PCR පරීක්ෂණ කිරීමෙන් පසු ලැබී ඇති ප්‍රතිඵල අනුව 5 දෙනෙක් පමණයි ආසාදිතයින් බවට පත් වෙලා තියෙන්නේ. නාවික හමුදාවේ තත්ත්වය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරනවා. සමාලෝචනය කිරීමෙන් අනතුරුව නාවික හමුදා පති වෙත නැවත වතාවක් බාර දෙනවා මින් ඉදිරියට ගත යුතු පියවර පිළිබඳව. ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 73 ඉක්මවනවා. ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,13,000කට අධිකයි. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 1,21,751ක් වාර්තා වීමත් සමග ලොව පුරා වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 73,18,138 දක්වා ඉහළ ගියා. ලොව පුරා වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 4,13,648ක්. වෛරසයේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 19,056ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,45,549 දක්වා ඉහළ ගියා. දකුණු ඇමරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ලව ඇති බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ නව COVID-19 ආසාදිතයන් 31,197ක් වාර්තා වුණා. ඒ අනුව බ්‍රසීලයේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 7,42,081 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝ නුවර සංචරණ සීමා ලිහිල් කිරීමට රජයගත් තීරණය අත්හිටුවීමට බ්‍රසීල අධිකරණයක් පියවර ගත්තා. ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන රුසියාවෙන් මේ වන විට COVID-19 ආසාදිතයන් 4,85,253ක් වාර්තා වනවා. මේ අතර දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,76,146ක්. ඉන්දියාවේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් විවාහ උත්සවයක් පවත්වන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ප්‍රංශ පරිසර සංවිධානයක් අනතුරු අඟවන්නේ COVID-19 වලින් ආරක්ෂා වීම සඳහා භාවිත කර ඉවතලන සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ හේතුවෙන් පරිසර දූෂණය වීමේ නව තර්ජනයක් මතුව ඇති බවයි. COVID-19 වසංගතයෙන් පසු උද්ගත ඇති තත්ත්වයේ දේශීය ආර්ථික පුනරුද්ධයක් සඳහා වඩා සුදුසු බව මහ බැංකු අධිපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා පෙන්වා දෙනවා. මහ බැංකු වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පැවති අන්තර්ජාල සංවාදයේදී ඔහු මේ අදහස් පළ කළා. පසුගිය කාලය තුල මහ බැංකුව විශාල වශයෙන් මුදල් මුද්‍රණය කළ බවට එල්ලවන චෝදනාවන්ටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම සංවාදයේදී ප්‍රතිචාර දැක්වුවා. මේ කාලෙකදී බැංකු පද්ධතියට සාමාන්‍ය කාලයකට වඩා වැඩිපුර මුදල් සංසරණයක් අවශ්‍ය වෙනවා. මොකද අපව වෙන්නේ නැති නිසා. ඒවත් නැති නිසා අපි දීපු සහනය නිසා ජනතාවත් වැඩිපුර මුදල් තමන් අතේ තබා ගැනීමට පෙළඹෙනවා තියෙන අවනිශ්චිතතාවය. ඒ නිසා යම් යම් ක්‍රමවේද තුලින් වැඩිපුර මුදල් සංසරණයක් කෙටි කාලිනව වාස්කම් සැලසුවක් තියෙනවා. මුදල් සංසරණය වැඩිපුර තිබ්බා නම් අපිට දකින්න ලැබෙනවා ඒ තුලින් විශාල වශයෙන් උද්ගමනය වැඩි වෙනවා. නැත්නම් වෙනත් ආර්ථික ක්‍රියාකරණ වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙනවා. එහෙම නැත්නම් ආනයන වලට ඉල්ලුම වැඩි වෙලා විනිමයන් පාතයට බලපෑමක් කරනවා. නමුත් ඒක කිසිම දෙයක් වෙලා නැහැ. ඒකෙන් පෙන්눔 කරන්නේ අපේ ජනතාවගේ සහ බැංකු පද්ධතියේ අවශ්‍යතාවයට නිකුත් කරන ලද ප්‍රමාණය. රටේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට තමයි කළා තියෙන්නේ. දැනට විනිමයන් පාත පැත්තෙන් ගත්තා විනිමයන් පාතේ අප්‍රේල් මාසෙ මුලදී තිබිච්ච අවනිශ්චිතතාවයේ බැංකු සහකාරයකට අවප්‍රමාණයක් වුණා. රුපියල් 202 වගේ ප්‍රමාණයක් ගිහලා දැන් 185ක් මට්ටමට අධි ප්‍රමාණය වෙලා. ඔය සමහර විතරක අනුව මුදල් සංසරණ නිසා එහෙම වෙනවා නම් ඒක මේක වෙලා තමයි අනිත් පැත්තට. මේ වගේ අමාරු ආර්ථික වශයෙන් බලපෑම් ඇති වෙන කාලයක තුල යම්කිසි ආකාරයක කෙටි කාලින ආර්ථික ස්ථායීතාවය ඒ ආකාරයට පවත්වා ගැනීමට
වගේ මුදල් ප්‍රතිපත්තියකින් හැකියලා කියන එකයි මට කියන්නේ. අපේ ආර්ථිකයේ සඳහාපෑක්ම තිබුණේ සංචාරක ව්‍යාපාරයේ විදේශවල සිට අපේ මිනිසුන් වැඩ කරලා එවන රේෂණයන් ඇඟලුම් කර්මාන්තය තරම්ම ඉක්මනින් පුනර්ජීවනයට පත් වෙනවා කියන එක හිතන්නට අමාරුයි. නිසා ආර්ථිකයට ශක්තිමත් තල්ලුවක් දෙන්නට සිද්ධ වෙනවා දේශීය කර්මාන්තවල. මේ අනුව දේශීය ආර්ථිකයේ පුනරුදයක් මේ කාලේ ඇතිවිය යුතුයි. තරංගකාරීන් සතුරන් හැටියට හිතන්නේ නැහැ. පෞද්ගලික රාජ්‍යාංශ දෙක සහයෝගයෙන් කටයුතු කිරීම ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා යොදා ගන්නට පුළුවන්. ඍජු විදේශීය ආයෝජන ගැන පෞද්ගලික අවුරුදු 4-5 අපි විශ්වාස කරපු තරමට විශ්වාස කරන්නට පුළුවන්. අප ලබා තිබෙන මෙම අලුත් අවස්ථා ප්‍රයෝජනයටගෙන අප අතීතයේ නොයෙකුත් අවස්ථාවල බලාපොරොත්තුව සිටි නමුත් අපට අහිමි වූ ආර්ථික උඩ්ඩායනය අත්පත් කර ගැනීමට ඉතා ඉක්මනින් ඉහළ ආදායම් ඇති රටක තත්ත්වයට පත්වීමට මේ අත්දැකීම් සායයෙන් ගන්නා පාඩම් යොදාගත හැකි කියලා මා හිතනවා. ජනතාවගේ ජීවිත අවධානමකට ලක් නොකර සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව මහමැතිවරණයේ පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. දැන් පාර්ලිමේන්තුවේ අඛණ්ඩතාවය බිඳ වැටී තිබෙනවා. කල් නොඉක්මවා මැතිවරණ පැවැත්විය යුතු තිබෙනවා. හැබැයි එහිදී මැතිවරණ ක්‍රියාදාමයේ හේතු කොටගෙන අපේ රටේ කිසිදු පුරවැසියෙක් කොරෝනා වසංගතයේ ගොදුරක් බවට පත් නොවිය යුතුයි. එලෙසම මැතිවරණ මෙහෙයවීම සඳහා මැදිහත් වෙන කිසිදු නිලධාරීන් ජීවිත අනතුරට පත් නොවිය යුතුයි. දේශපාලන ව්‍යාපාරයන්ට තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාම සඳහා සාධාරණ වටපිටාවක් නිර්මාණය විය යුතුයි. ඒ මූලික කොන්දේසි තුනට යටත්ව අගෝස්තු මාසයේ මැතිවරණ පැවැත්විය යුතු කියන ස්ථාවරයක අපි ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය අද වෙනකොට එහි එක්සත් භාවයක් නැහැ, එහි ජාතික භාවයක් නැහැ, පක්ෂිකුත් නැහැ. දැන් ඇත්තටම දැන් ඒක වචනාර්ථයෙන්ම එක්සත් ජාතික පක්ෂය අභාවයට ගොත් අවසන්. සජිත් සහ රනිල් අතර නායකත්ව ගැටුම ඔන්න ප්‍රශ්නේ. සිරිකොත අල්ලා ගැනීමේ ගැටුම ඔන්න ප්‍රශ්නේ. විපක්ෂ නායක අත්පත් කර ගැනීමේ ගැටුම ඔන්න ප්‍රශ්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය අත්පත් කර ගැනීමේ සටන ඔන්න ප්‍රශ්නේ. විවස්ථාව Tamanට ඕන පරිදි අර්ථකථන කර ගැනීමේ ගැටලුව ඔන්න ප්‍රශ්නේ. ඒ නිසා මේ මැතිවරණයේදී පවා ප්‍රධාන සාධක බවට පත් වෙන්නේ සිරිකොත අල්ලගන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂ විධායක සභාව අල්ලගන්නේ කවුද? ආණ්ඩුව දැන් නම් කියන්නේ නැහැ. ආණ්ඩුව පෞගේ කාලේ 3-2ක් ගැන මැතුරුවා. අපි දන්නවා 3-2ක් ගන්න බෑ. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිවරණ සටනෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී අත්දැකීමට සිදුවන අන්ත පරාජය හමුවේ බව පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මංගල සමරවීර මැතිතුමන් මනාපාංක ප්‍රසිද්ධ කළ වහාම මැතිවරණයෙන් ඉවත් වෙලා මැතිවරණය Taman තරඟ නොකරන බව ප්‍රසිද්ධ කරන්න තීරණය කළා තියෙනවා. මේ මැතිවරණයේදී සමගි ජන බලවේගයට අත්වන අන්ත පරාජය පිළිබඳ එතුමාට ඉව වැටිලා ඒ පරාජයේ කොටස්කරුවෙක් බවට පත්වීමට තිබෙන අකමැත්ත නිසා එතුමා මේ මැතිවරණයෙන් ඉවත් වූ ආය කියන එක තමයි අපගේ විශ්වාසය. එහෙමනම් පෞගිය මාස 3 මොකද වුනේ කියන එක ගැන එතුමා තක්සේරුවක් කරලා තියෙනවා. පසුගිය මාස 3ේදී සමගි ජන බලවේගය මේ රටේ කොරෝනා මර්ධනය පිළිබඳ විශිෂ්ට මේවරක් කරපු ජනාධිපතිතුමාගේ කකුලෙන් ඇදීම පමණමයි සිද්ධ කළේ. අපි යෝජනා කරනවා වරින් වර එකින් එක අපේක්ෂකයන් ඉවත් වෙනවා වෙනුවට සජිත් ප්‍රේමදාස මැතිතුමා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා පසුගිය මාස 3 වගකීම් විරහිත හැසිරීම පිළිබඳ ජාතීන් සමාව අරගෙන සමගි ජන බලවේගයේම එකපාරම මැතිවරණයෙන් ඉවත් වුණා නම් වැඩේ ලේසි නේද කියලා අපි එතුමන්ලගෙන් අසා සිටිනවා. එතුමාට කලකිරිල්ලද නැත්නම් එතුමා මොකද බුද්ධ ශාසනයටත් අගෞරව කරනවා අපි දැක්කා. Tamanට අත්වීමට නියමිත අන්ත පරාජය පිළිබඳ අවබෝධයෙන් එතුමා ඉවත් වෙන්න ඇතයි කියා මම හිතනවා. මැතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබියදීත් මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ සැක මතුවෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මැතිවරණ කොමිසම අපි හිතුවා දැන් මේ සඳුදා දවසේ. එහෙම නැත්නම් අපි හිතුවා අධිකරණ තීන්දුව ලැබිච්ච දවසේ දිනයක් ලබා දෙයි කියලා. නමුත් ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතුවා මේ අංක ලබා දෙන දවසේම මැතිවරණය පවත්වන දිනය කියයි කියලා. ඒ ලබා දුන්නෙත් නැහැ. අපිට දැන් සැක මතුවෙන්නේ එක තැනක නෙවෙයි. පළවෙනි සැකේ මතුවෙන්නේ කොමසාරිස්ට තිබිච්ච බලය. 19 වන සංශෝධනයෙන් මැතිවරණ කොමිසමක් හදාගෙන ඒ කොමිසම හැදුවම සාමාන්‍ය මිනිස්සු බලාපොරොත්තු වෙනවා નિયમિત කාලයට ඡන්දය පැවැත්වීම. කොමිසම දැම්ම විතරයි මොකද්ද සිද්ධ වුනේ? පළාත් පාලන මැතිවරණය අවුරුදු 3කට
කල් ගියා. අද මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ භාෂාවෙන්ම කියනවා නම් පළාත් සභා අතුරුදහන් වී ඇත. පළාත් සභා මැතිවරණය අතුරුදහන් වෙනකන් දෙවි හාමුදුරුවනේ මැතිවරණ කොමිසම් සභාවේ ඉන්න අය මොකද කළේ? මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ආණ්ඩුව බාර දීපු වෙලාවේ මැතිවරණ කොමිසම් සභාවේ සමාජිකයෙකුත් විරුද්ධව අධිකරණය සඳහා යනවා. ඒක වෙලාව. ඊට පස්සේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනකොට අපි දැක්කා කොමිසම කොහොමද හැසිරුනේ කියලා. සකසයිත තැන් 3-4ක් අපිට සහ රටට පේනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් අභියස තියාගෙන පූල් මහත්තයාට පේනවා අද ලංකාවේ දැවැන්තම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා. ඒ පක්ෂය මැතිවරණ කොමිසම් සභාවේ හූල් මහත්තයාට අභියෝගයක් වෙලා තියෙනවා. ඒතර කොතනද මේ මැතිවරණ කොමිසම් සභාව ස්වාධීන වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය රට ඉදිරියේ තියෙනවා. අද සිට දිවයිනට බලපාන වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ අඩු පීඩන පද්ධතියක් වර්ධනය වී ඇති ගැඹුරු මුහුදු ප්‍රදේශයේ නාවික සහ දීවර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසයි. දිවයිනේ අද දිනේ සිට වර්ෂාපතන වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේක ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ දිවයිනේ නිබ්දික් කොටසේ. විශේෂයෙන්ම වයඹ, බස්නාහිර, සබරගමු, ඊට අමතරව මධ්‍යම සහ ගාල්ලමාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මීට අමතරව තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, මධ්‍යම කඳුකරේ බටහිර බෑවම් පැත්තේ සාමාන්‍ය මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දීවර ප්‍රජාවට විශේෂයෙන්ම පුත්තලම ඉඳන් කොළඹ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද් තීරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළං තත්ත්වයේ වැඩි තැන් ගත්තම පුත්තලම ඉඳන් මන්නාරම හරහා තිරිකුණාමලය දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද් තීරයත් ගාල්ලේ සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද් තීරවල සුළං තත්ත්වයේ ගත්තම වැඩිවීමක් තියෙනවා. පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඊට අමතරව මේ මුහුද් සීමාව තරමක් රළු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ පද්ධතිය මේ අඩු පීඩන කලාපයේ තියෙන ගැඹුරු මුහුද නාවික සහ දීවර කටයුතු වල යෙදෙන්න එපා කියලා අපි දීවර හා නාවික ප්‍රජාවකින් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව මෙරට දුම්රිය සේවාව ආරම්භයත් සමග රටේ විවිධ ක්ෂේත්‍රයන්ගේ දියුණුවේ මම්පෙත් විවර වූයේ දහස් ගණනක් වූ ජනතාවට ගමනාගමන පහසුකම්ද හිමි කර දෙමින් 1960 වසරේදී පුත්තලම නගරය කේන්ද්‍ර කරගනිමින් දුම්රිය ස්ථානයක් ස්ථාපිත කරනු අතර ඊට සමගාමීව සේවකීන් වෙනුවෙන් පුත්තලම සිට හලාවත දක්වා වූ ප්‍රධාන දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් නිල නිවාස ව්‍යාපෘතියක්ද ආරම්භ කෙරුණේ වඩා විධිමත් හා ක්‍රමවත් සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණින්. දුම්රිය නිලධාරීන් වෙනුවෙන් සුඛභෝගී නිල නිවාස සංකීර්ණයක්ද ඉදිකරනු අතර නිවාස ව්‍යාපෘතියේ සියලු නිවාස වෙනුවෙන් සේවකින්ගේ මාසික වැටුපෙන් අය කරගෙනුනේ 10% මුදලක් වීම විශේෂත්වයක්. සාර්ථක ව්‍යාපෘතියක් ලෙස කලක් ක්‍රමවත්ව පවත්වාගෙන ආ මෙම දුම්රිය නිවාස සංකීර්ණයට වසර කිහිපයක සිට අත්වැ තීරණ බයිමේ. නිසි අධීක්ෂණයකින් තොරවීම සහ නඩත්තු කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සිදු නොවීම හේතුවෙන් සිදු ඇති විනාශ සුළුපටු නොවේ. හොර හතුරු ගොඩාක් මේ පැත්තට බෝ වෙනවා. දවසක් මම පාරේ එනකොට මම දැක්කා බෝතල් කාර්යයක් වෙන්න ඕන. කොටසල කම්බි කූරු ගලවලා අතේ තියාගෙන පාරට එන. ඊට පස්සේ මම කොහම හරි එලෙව්වහම දාලා ගියා. ඊට දවස් දෙකකට පස්සේ සේරම කොටසල දොර ජනෙල් සේරම ගලවලා බිම දාලා සරණේලු සේරම ගලවගෙන ගිහිල්ලා කොටස් ඇස්සේ කුඩු ගහලා තියෙනවා. ගොඩාක් ඉතින් මේ කොටස් පරිහානියටපත් වෙනවා කියන එක තමයි කියන්නේ තියෙන්නේ. මේ හරිය ළමයි පොඩි අය ඉන්නවා සෑහෙන ඉස්කෝලේ යන පාරක් තියෙන මෙතන එහා පැත්තේ පාසල තියෙනවා. ඉතින් ළමයි අපිට පාසලට යවන්නත් බයයි තනියම මේවා පාළුවට ගිහිල්ලා මේ වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය වෙන වෙන දේවල් කරන අය ඇතුලේ ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් පොඩි ළමයි යවන්නත් බයයි. වගකීතු අය බලනවා නම් හොඳයි. CGR එකේ අයට අපි කියන්නේ පුළුවන් නම් මේ ක්වාටර්ස් වල පදිංචි වෙන්න කියලා. කෝටි ගණනක මහජන මුදල් අපතේ යවමින් පොදු දේපල මෙලෙස කැලයට සින්නවීමට ඉඩ හැර බලධාරීන් තව කොතෙක් කල් බලා සිටීවිද? රතු මිනිත්තුව ඒ පිළිබඳ අවධානයෙන්. රතු මිනිත්තුව ජලය මිහිපිට ජීවත් වන සියලු සත්වයන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වෙනුවෙන් මේ හඬ හාලියල ගම්වාසීන්ගෙන්. මේ පවුල් 200ක් පමණ දිවිගෙවෙන හාලියල බෝගහමඩිත් ජයගම ගම්මානයයි.
මේ සියලු දෙනාගේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් මුළු ගම්මානයටම ඇත්තේ එකම එක ජලනලයක් පමණයි. එමගින් ගම්වැසියන්ට දිවා රාත්‍රියේ ජලය ලබා ගැනීමට සිදුව ඇත්තේ කාලසටහනකට අනුවීම විශේෂත්වයක්. එක් පවුලක් සඳහා පැය භාගයකට ආසන්න කාලයක් ලබා දෙන අතර ඇතැම් දිනවල ජලය නොලැබී යන බවද ජනතාව චෝදනා කරනවා. පවුල් 219ක් විතර ජීවත් වෙනවා. 219ටම වතුර වලට ප්‍රශ්නේ මේ විදිය තමයි පොලිම තියාන උදේ 6 ඉඳන් රැ එළි වෙනකම් මේ විදිය තමයි මිනිස්සු දුක් විඳින්නේ. මේ ගමේ දැන් අවුරුදු 20කට වැඩි මේ පවුල් ඇත්තටම මාර දුකක් විඳිනවා. උදේ 6ට පටන් ගත්තාම අනිත් පොහොන්ද උදේ 6 වෙනකම්ම මිනිස්සු නිදි මරාගෙන කරන්නේ මේ වැඩේ. අපි අහිංසක ජනතාව අපි ඉතින් රජයේ ජොබ් කරන ගෑනු මිනිස්සු නෙවෙයි. අපි කුලී වැඩක් කරලා කන්නේ. පුළුවන් නම් ලොකු පිනක් අපිට මේ වතුර ටික ලබා දෙන්න. මේ මිනිස්සු එළි වෙනකන් ගහ මරා ගන්නම ඇයි? එක එකට වෙලාවට තව එකෙක් ගත්ත ගමන් අනිත් එක ඌට ගහනවා. බලන්න මෙතන කොච්චර ළමයි ගොඩක් වඩාගෙන අද ඉන්නවද කියලා. දැයටානේ දවම නේ ඉස්කෝල පටන් ගත්තාම. මෙතන එන්න ගෝරි යනවා. ගහ ගන්නවා. පොලිසිය එනවා. මෙම ගම්වැසියන් සිය අනිකුත් ක්‍රියාකාරකම් සඳහා ජල අවශ්‍යතා සපුරා ගන්නේ ගම්මානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි පීල්ලක් වෙත යාමෙන්. බීමට ජලය ඉල්ලා හඬා වැටෙනා මේ ගම්වැසියන්ගේ එකම බලාපොරොත්තුව කඩිනම් පානීය ජල ව්‍යාපෘතියක් හිමිවීමයි. තියමතවරු එනවා. දැයටානේ දත් එළියට බැලෙයි. අපිට දෙන්න අරවා දෙනවා මේවා දෙනවා කියලා. ඒ වුණාට තාම මේ වතුර ටිකක් ලැබිලා නැහැ. ඉතින් අපිට මේ වතුර ටික මුදලකට හරි ලබා දෙන එක විතරයි අපි ඉල්ලා සිටින්නේ. අපි කියන්නේ මන්ත්‍රී ගොල්ලොන්ගේ නම් වැඩම නැහැ මහත්තයෝ. බොරුම තමයි කියන්නේ හැම කාලෙම. මේ පාර ඡන්දිල්ලන් ආවොත් අපි නම් ඉන්නේ කොස්ස ගන්නයි. අංගම් මැඩිල්ල ජාතික වනෝද්‍යානයේදී මද්දකට හසු වී සිටි විශාල බලසෙකු ඊයේ පස්වරුවේ සොයා ගැනුණා. වනජීවී නිලධාරීන් සඳහන් කළේ එම බලසා බේරා ගැනීමෙන් අනතුරුව නිරූපද්‍රිතව වනයේට මුදා හැරි බවයි. පොළොන්නරුව ගිරිතලයේ යායදුන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ අංගම් මැඩිල්ල ජාතික වනෝද්‍යානයට පිවිස ඇත්තේ දර කැඩීම සඳහායි. මද්දකට හසු වී සිටි අඩි 8ක් පමණ උස මෙම වලසා දැක ඇත්තේ එම අවස්ථාවේදී. වහම් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සිදු කරන ලද දැනුම් දීමකට අනුව ගිරිතලයේ පොළොන්නරුව සහ දියපිදුම වනජීවි කාර්යාලයට අයත් නිලධාරීන් එහි පැමිණ තිබෙනවා. වලසා නිර්වින්දනය කර පැය 5ක පමණ මෙහෙයුමකින් අනතුරුව නිරුපද්‍රිත වූ වලසා වනයේට මුදා හැරි බව අප වාර්තාකරු සඳහන් කළා. මේ වගේ දුර්ලභ සතෙක් මේ ප්‍රදේශයේ මේ ආකාරයෙන් සුරක්ෂිත ඉන්නවා කියන එක අපිට හොඳ හෝඩුවක්. මේ වන අපරාධකරුවන්ට කියනවා මේක නවත්වන්න, එහෙම නැත්නම් දැඩි ක්‍රියාමාර්ගය ගන්න වෙනවා. මදු ඇටවීම, ගුල් ඇටවීම, මේ කුමන ආකාරයව සතෙකුට හිංසාකාරී ක්‍රියා කරොත් රුපියල් ලක්ෂයකට වැඩිය දඩයක් වුණත් නියම කරන්න පුළුවන්. දැන් වටවටා හිරු. වටවටා හිරු. පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුපැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා. පිළියන්දල ගැටඹුවාන ප්‍රදේශවාසීන් වැඳුම් පිදුම් කරන බෝගසක් කිසියම් පිරිසක් කපා දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිතිකාරයා කියලා එක්කෙනෙක් ඇවිල්ලා මේ අපි වැඳින්න පුදින බෝධිය කපලා දාලා ගිහිල්ලා. ඒක අපි හිටියනම් ඇත්තටම කරන්න දෙන්නේ නැහැ. මෙතන අපි උදේ හවස බුදුන් වඳින තැන. එයාලාගේ ඉඩම අයිතිය කියන හැඟීම උඩ තමයි බෝධින් වහන්සේ මේ විදිහට මැෂින් එකක් ගෙනල්ලා බෝගහ පැත්ත දාලා තියෙන්නේ. නමුත් ඒකට විරුද්ධව තමයි අපි මේ නැගී හිටින්නේ. අම්පාර මහ ඔය කොට්ටගස් තලාව ගම්මානයේ කැලෑ ප්‍රදේශයකදී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. චීනෙන් මෙරටට ආනයනය කරන ලද S-14 වර්ගයේ තවත් බලවේග කටල සහ මැදිරි සහිත දුම්රියක් පරීක්ෂණ චාරිකාවක් සඳහා ධාවනයට ඊයේ එක් කෙරුණා. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වටවල ග්‍රාම සේවා වසමේ වතු 7ක කම්කරුවන් රජය විසින් ලබා දෙන රුපියල් 5000 පළමු සහ දෙවන අධියරේ දීවනාව ලබා ගැනීම සඳහා වටවල සමෘද්ධි නිලධාරී කාර්යාලය අසල බොහෝ වේලාවක් රැඳී සිටීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඔවුන් චෝදනා කළේ නෝට්‍රන් බ්‍රිජ් සමෘද්ධි කාර්යාලය නිලධාරීන් විසින් අදාළ දීවනාව පෙර නියම කළ දිනකදී ලබා දෙන බවට පැවසෝද දින දෙකකට ආසන්න කාලයක් ගත වුවත් නිසි අධීක්ෂණයකින් තොරව වතුකම්කරුවන්ට රුපියල් 5000 දීමනාව ලබා දී නොමැති බවයි.
ආනමඩුව මදවක්කුළම වැටිය ගම්මානයේ වැව් කිහිපයක් පෝෂණය වන රතමලා ඔය හරස්කර ඉදිකර ඇති අමුණක් හේතුවෙන් තම කුඹුරුයාය අස්වැද්දීමට හැකියාවක් නොමැති බව ප්‍රදේශවාසීන් පවසනවා. ගොවින් චෝදනා කරන්නේ පසුගිය රජයේ සමයේ වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ ඉදිකර ඇති මෙම අමුණේ ගැටලු සහිත බව අදාළ බලධාරීන් වෙත කොතෙක් දැනුවත් කළද මේ වනතුරු ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නොමැති බවයි. බන්ධනාගාර ආශ්‍රිතව සිදු කරන විශේෂ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කළුතර දිසා දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයන් වයස අවුරුදු 26 සහ 39 යන වයස්වල පසු වනවා. රට වටා හිරු. දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳව. දැන් ලෝ වටා හිරු. They are here to assassinate us. අමරිකාවේ මිනෙසෝටාහිදී පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හූස්ටන්හිදී ඊයේ සිදු කෙරුණා. අවමංගල්‍ය උත්සවයේ පැවැත්වෙන ස්ථානයට දේහය අශ්ව කරත්තයකින් රැගෙන ගිය ආකාරයයි මේ. මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය උත්සවයේ පැවැත්වීමට සමගාමීව ලොව පුරා විරෝධතා ක්‍රියාත්මක වුණා. කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් හට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මෙක්සිකෝවේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ සිරුරට විරෝධතාකරුවෙකු ගිනි තබන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාපිත රොබර්ට් මිලිගන් නැමැති වහල් වෙළෙන්දාගේ ප්‍රතිමාව ආරක්ෂිතව ගලවා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. ඒ පසුගියදා බ්‍රිස්ටල්හිදී පැවති විරෝධතාවක් අතරතුර මෙවැනිම ප්‍රතිමාවක් ගලවා විසිකිරීමට විරෝධතාකරුවන් පියවර ගැනීම සැලකිල්ලට ගනිමින්. මේ අතර බෙල්ජියමේ දෙවන ලියෝපෝල් රජුගේ ප්‍රතිමාවක්ද ආරක්ෂිතව ගලවා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේ කළු ජාතිකයන්ගේ උද්ඝෝෂණ අතරතුර ඊට හානි සිදුවේ යයි සැලකිල්ලට ගනිමින්. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරද ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක් පැවැත්වුණා. ප්‍රංශයේ පැරිස් නුවර සහ සෙනගල් රාජ්‍යයේද කළු ජාතිකයන්ට සිදුවන අකටයුතුකම් නවතන ලෙසට බල කරමින් මෙලෙස විරෝධතා පැවැත්වුණා. ලොව වටා හිරු. හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. පැත්තක් නොගත ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුමැතිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ සවස 6:55ට. සුබ දවසක්. හිරු TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි.